Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. අයිබෝවන් සුබ උදෑසනක් ළමයි. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ Soft Logic Life ආයතනයත් එක්ක සිත FM එකතු වෙලා ඉදිරිපත් කරනු ලබන සිත FM ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක. ගිය සතියේ බදාදා අපි ආර්ථික විද්‍යාව විෂයේ උද්දමනය කියන පාඩම සාකච්ඡා කරා. උද්දමනයේ අපි මූලික කොටස් ටික සාකච්ඡා කරා. අපිට අවසානයේ මාතෘකා කීපයක් ගිය සතියේ කතා කරගන්න වෙලාව හරස් වුණා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ අදාළ මාතෘකා ටික. මම මුලින්ම එනවා උද්දමනයේ සම්බන්ධයෙන් තියෙන සංකල්ප කීපයක් පැහැදිලි කරා. ළමයි උද්දමනයේ සම්බන්ධයෙන් මම ගිය සතියේ කතා කරද්දී වාට කිව්වා රටක පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමට අපි කියනවා උද්දමනය කියලා. පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමට කියනවා අපි උද්දමනය කියලා. ඔය වගේම ළමයි ආර්ථිකයක පොදු මිල මට්ටම අඛණ්ඩව පහළ යන්නත් පුළුවන්. පොදු මිල මට්ටම අඛණ්ඩව පහළ යනවා නම් අපි ඒකට කියනවා අවදමනය කියලා. එතකොට උද්දමනයේ ප්‍රතිවිරුද්ධ සංකල්පය තමයි අවදමනය කියලා කියන්නේ. තවත් සංකල්පයක් තමයි නිරුද්ධමනය කියන්නේ. නිරුද්ධමනය කියන එකේ අදහස අර උද්දමනයක් තියෙද්දි පොදු මිල මට්ටම අඛණ්ඩ ඉහළ යනවනේ. ඒ ඉහළ යාමේ වේගයේ හෙවත් උද්දමන අනුපාතයේ ක්‍රමයෙන් අඩු වෙනවා නම් අපි ඒකට කියනවා නිරුද්ධමනය කියලා. එතකොට නිරුද්ධමනය කියන්නේ උද්දමන තත්වයක්. හැබැයි අර වාර්ෂිකව උද්දමනය හටගන්නා අනුපාතය ක්‍රමයෙන් අඩු වෙනවා. උදාහරණයක් දැන් මේ අවුරුද්දේ 106ක උද්දමනයක් තිබ්බනම් ලබන අවුරුද්දෙත් උද්දමනයක් තියෙනවා. හැබැයි 5ක 4ක වගේ. ඊට පස්සෙත් උද්දමනයක් තියෙනවා. හැබැයි අර කලින්ට වඩා අඩු ගාණක්. උද්දමන තත්වයක්. හැබැයි අර උද්දමන අනුපාතිකය ක්‍රමයෙන් පහළ යනවා. ඒකට අපි කියනවා නිරුද්ධමනය කියලා. තව වැදගත් සංකල්ප දෙකක් තියෙනවා. ඒ දෙක තමයි මතු පිට උද්දමනය සහ මූලික උද්දමනය. විභාගෙත් ගොඩාක් වෙලාවට මේ සංකල්ප දෙකෙන් ප්‍රශ්න අහනවා. මේ මතු පිට උද්දමනය කියන්නේ අපි සාමාන්‍යයෙන් උද්දමනය කියන සංකල්පය. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවාවල මිලේ වෙනස්කම් වලින් අපි මනිනවනේ උද්දමනය. ඒ අපිට පෙනෙන උද්දමනය තමයි අපි මතු පිට උද්දමනය කියලා කියන්නේ. මේකේ විශේෂත්වය තමයි මේ සාමාන්‍යයෙන් අපි උද්දමනය කියලා බලද්දි නැත්නම් ওই මතු පිට උද්දමනයේ මිල මට්ටම ඉහළ යාමට විවිධ හේතු තියෙනවා. සමහර දේවල් මේ කෙටි කාලීනව නැත්නම් తాවකාලිකව හටගන්න හේතු. සමහර වෙලාවට ස්වභාවික තත්වයක් නිසා වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් දේශපාලනික හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඒ දේවල් වලට ඔක්කොටම අදාළව මිල මට්ටමේ වෙනස් වීම නිරූපණය වීමක් මතු පිට උද්දමනයේ සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් මේ මෑත කාලීනව අපි දන්නවා භාණ්ඩ හා සේවාවල මිල ගණන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. එකක් රාජ්‍ය ප්‍රතිපත්ති, තවත් දෙයක් මේ විදේශ විනිමය රටට එන්නේ නැති එක, ආනයන භාණ්ඩ වගේ දේවල් වල මිල නිරන්තරයෙන් වෙනස් වෙන්න ඒකට හේතු වෙනවා. ඉතින් ඕක తాවකාලික තත්වයක්. COVID-19 වසංගතය නැති වුණන් පස්සේ ඔය කියන තත්වයේ සාමාන්‍ය විදියට හැරෙයි. එතකොට මේ කාලය තුල ඔය හේතු නිසා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියාට මේක ආර්ථිකයේ හැමදාම තියෙන තත්ත්වයක් නෙවෙයි. ඉතින් ඔය වගේ తాවකාලික හේතුත් අන්තර්ගත වෙලා තමයි මතුපිට උද්දමනය හැදෙන්නේ. ඉතින් අපි කියනවා මේ මතුපිට උද්දමනය ආර්ථික විද්‍යාවේ තීරණ ගන්න කෙනෙක්ට එච්චර තීරණ ගන්න ගැලපෙන්නේ නැහැ. මොකද මතුපිට උද්දමනය දිහා බලලා තීරණ ගත්තොත් ඒ තීරණ වරදින්න තියෙන ඉඩකඩ වැඩි. මොකද හේතුව අර తాවකාලික හේතු නිසා සිදුවන මිල වෙනස් වීමුත් මතුපිට උද්දමනයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට විකල්පයක් විදියට තමයි අපි ආර්ථික විද්‍යාවේ අර මං කලින් කියපු මූලික උද්දමනය කියන සංකල්පය හඳුනගන්න. මේකට යටිදරි උද්දමනය කියලා කියන්නත් පුළුවන්. මේ මූලික උද්දමනයේදී කරන්නේ අර මතුපිට උද්දමනය ගන්නේ කරද්දි තිබ්බ తాවකාලික මිල වෙනස් වීම ඉවත් කරලා අර සත්‍ය වශයෙන් ආර්ථිකයේ මිල මට්ටමේ සිදුවන වෙනස් වීම හඳුනා ගන්නවා. එතන මම සත්‍ය වශයෙන් කියන එකේ අදහස් කරේ తాවකාලික නොවන හේතු නිසා මිලේ සිදුවන වෙනස් වීම හඳුනා ගන්නවා. සාමාන්‍යයෙන් මේ රටේ
ලංකාව වගේ රටවල් වල මේක කරන්නේ ගොඩක් වෙලාවට ආහාර සහ ඉන්ධන වගේ භාණ්ඩවල තියෙන මිල වෙනස් වීම ඉවත් කරලා. මොකද හේතුව ඒ වගේ භාණ්ඩ විශාල වශයෙන් මිල උච්චාවචනයන් වලට යොමු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ තියෙන తాවකාලික හේතුන්. ගොඩාක් වෙලාවට දේශපාලනික හේතු, සමහර වෙලාවට කාලගුණික තත්වයන්, මේ ආහාර වගේ දේවල් වල මිල වෙනස් වෙන්න බලපානවා. ඉතින් ඕකට අපි කියනවා මූලික උද්දමනයේ හෙවත් යටිදැරි උද්දමනය කියලා. ඔය ටික තමයි ප්‍රධාන සංකල්ප ටික. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. ඊට පස්සේ මම මාතෘකාවකට එනවා මේ උද්දමනය සහ මුදල් සැපයුම අතර සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේක ඉල්ලුමෙන් නැදුණු උද්දමනයට සම්බන්ධ කරලා උගන්වන්නත් පුළුවන්. මම මේක වෙනමම ඔයාලට සංකල්පයක් විදිහට කියලා දෙනවා. ළමයි ආර්ථිකයක මුදල් සැපයුමයි උද්දමනය අතර සම්බන්ධයක් තියෙනවා. මේක එක්තරා ආර්ථික විද්‍යාඥයෙක් ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කරන න්‍යායට අපි කියනවා මුදල් ප්‍රමාණවාදී න්‍යාය කියලා. මේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය හරහා අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන් මුදල් සැපයුමේ වෙනස් වීමක් මිල මට්ටමේ වෙනස් වීමකට බලපානවා කියලා. මේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය ඉගෙන ගන්න කලින් අපි විනිමය සමීකරණය කියන සංකල්පය දැනගන්න ඕනේ. ආර්ථිකයක විනිමය සමීකරණය කියලා කියන්නේ මුදල් සැපයුම සහ සංසරණ ප්‍රවේගයේ ගුණිතය මිල මට්ටම සහ මූර්ත නිමෝමේ ගුණිතයට සමානයි කියන එක. හරියට මම කිව්වොත් මුදල් සැපයුම M වලින් සංකේතවත් කරනවා, මුදලේ සංසරණ ප්‍රවේගය V වලින් සංකේතවත් කරනවා. ඒ නිසා M සහ V වල ගුණිතය මිල මට්ටම P වලින් සංකේතවත් කරනවා, මූර්ත නිමෝම Y වලින් සංකේතවත් කරනවා. P සහ Y වල ගුණිතයට සමානයි කියන එක. සාමාන්‍යයෙන් අපි කියනවා MV සමානයි PY. නැත්නම් PT කියන්න පුළුවන්. මොකද මූර්ත නිමෝම කියන එකට අපි හිතන ගනුදෙනු ප්‍රමාණය කියන එක ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔය සාමාන්‍ය විනිමය සමීකරණ ආර්ථිකයක ඕක හරි සත්‍ය දෙයක්. මොකද හේතුව මුදල් සැපයුම සංසරණ ප්‍රවේගයෙන් වැඩි කරාම අපි එනවා මුදල් වලින් කොච්චර ගනුදෙනු කරලා තියෙනවද කියන එක. මිල මට්ටම ගනුදෙනු ප්‍රමාණයෙන් වැඩි කරාම එනවා කොච්චර භාණ්ඩ හා සේවා වටිනාකමක් හෝමාරු වෙලාද ආර්ථිකයක් තුල කියලා. ඉතින් භාණ්ඩ හා සේවා වටිනාකම බිහි වෙන්නේ මුදල් වලින් නිසා අනිවාර්යෙන් ආර්ථිකයේ ඔය කියන අවස්ථා දෙකම එක සමාන වෙනවා. ඒක සත්‍ය තත්වයක්. ඉතින් මේ විනිමය සමීකරණය යොදාගෙන තමයි මුදල් ප්‍රමාණවාදී න්‍යාය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය ඉදිරිපත් කරද්දී ළමයි මේකට පුංචි උපකල්පනයන් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා ආර්ථික විද්‍යාවේ සංකීර්ණ තත්වයන් සරල තත්වයන් කරලා පෙන්වන්න නම් අපි උපකල්පන පාවිච්චි කරනවා. ඒක හැකියාමායින් වක්‍රවල ඉඳන්ම ඉගෙනගෙන තියෙනවා මේ උපකල්පන භාවිතා කරනවා කියන එක. මෙතන භාවිතා කරලා තියෙන උපකල්පන දෙක තමයි අපි හිතනවා ආර්ථිකයක සංසරණ ප්‍රවේගයයි මූර්ත නිමෝමයි වෙනස් වෙන්නේ නැහැ කියලා. සංසරණ ප්‍රවේගයයි මූර්ත නිමෝමයි වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙම උපකල්පනය කරොත් මේක සමීකරණයක්නේ. ඒ අනුව එක පැත්තක තියෙන මුදල් සැපයුම කියන විචල්‍යයේ වෙනස් වීම අනිත් පැත්තේ මිල මට්ටම කියන විචල්‍යයේ වෙනස් වීම හරහා තමයි බැලන්ස් වෙන්නේ, තුලනය වෙන්නේ. මුදල් සැපයුම වැඩි වුණොත් ඊට සමානුපාතිකව මිල මට්ටම වැඩි වෙනවා. මුදල් සැපයුම අඩු වුණොත් ඊට සමානුපාතිකව මිල මට්ටම අඩු වෙනවා. ඔක තමයි මුදල් ප්‍රමාණවාදී න්‍යායෙන් කියන්නේ. විභාගේ ළමයි මුදල් ප්‍රමාණවාදී න්‍යායයි විනිමය සමීකරණය අතර වෙනස ඇහුවොත් ලියන්න තියෙන්නේ විනිමය සමීකරණය කියන්නේ MV සමානයි PT. ඒක සත්‍ය තත්ත්වයක්. ඒකට අර අදාළ උපකල්පන දෙක ඇප්ලයි කරලා තමයි මුදල් ප්‍රමාණවාදී න්‍යාය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔන්න ඔය අදහස තියාගන්න විනිමය සමීකරණයයි මුදල් ප්‍රමාණවාදී න්‍යායයි කියන්නේ සංකල්ප දෙකක් කියන එක මතක තියාගන්න. එහෙමනම් ළමයි මේ සංකල්ප ටික අවසන් අපිට කතා කරන්න තියෙනවා මේ උද්දමනයේ පාඩම ඇතුලේ අපි කතා කරපු මිල දර්ශක ගැන. ඉතින් ඒ කොටස අපි පුංචි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා කතා කරමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. නැවතත් ළමයි අපි වැඩසටහනත් එක්ක එකතු වෙනවා.
අපි කතා කරන්න යන්නේ මිලදර්ශකයක් ගැන. මිලදර්ශකයක් කියලා කියන්නේ ළමයි සාමාන්‍යයෙන් කිසියම් කාලපරාසයක් තුළ අර මම කලින් කතා කරපු සාමාන්‍ය මිල මට්ටමෙහි සිදුවන වෙනස් වීම් ගැන බලන සංඛ්‍යාත්මක දර්ශකයක්. මිනුමක්. ඒකට අපි කියනවා මිලදර්ශකයක් කියලා. මේ මිලදර්ශකයකින් කරන්නේ අර කිසියම් භාණ්ඩ පැසක් යම් කිසි භාණ්ඩ කොටසක් තෝරගෙන ඒ භාණ්ඩ පැසට අදාළ භාණ්ඩවල මිල ගණන්වල බර තබන ලද සාමාන්‍ය ගණනය කරනවා. ඒක තමයි මිලදර්ශකයෙන් කරන්නේ. ඒ බර තබන ලද සාමාන්‍ය හේවත් මිලදර්ශකයෙන් තමයි අපි උද්දමනය මනින්නේ. සාමාන්‍යයෙන් මිලදර්ශකයක් සකස් කරද්දී යම් කිසි පිළිවෙලක් තියෙනවා. මුලින්ම අපි කරන්න ඕනේ භාණ්ඩ පැස තීරණය කරන එක. මොකද හේතුව අපි දන්නවා දැන් භාණ්ඩ හා සේවාවල මිලේ වෙනස් වීම මනින්න නම් අපිට මේ මොන භාණ්ඩ හා සේවාද මේ මිලේ වෙනස් වීම මනින්න පාවිච්චි කරන්න කියන එක තීරණය කළ යුතුයි. භාණ්ඩ පැසක් තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ දෙවනින් පියවර විදිහට අපි නියඳයක් තීරණය කරන්න ඕනේ. නියඳයක් කියලා කියන්නේ අපි මේ භාණ්ඩ හා සේවාවල භාවිතා කරන ප්‍රමාණය නැත්තම් මිලදී ගන්න ප්‍රමාණය අනුව බර තබන්න ඕනේ. ඒ බර තැබීම කරද්දී මොන පාරිභෝගිකයන් කොට්ටාශයද අපි ගන්න මේ ගණනය කිරීම සඳහා. ඇත්තටම ළමයි මේ මිලදර්ශකයක් සකස් කරනවා කියලා කියන්නේ රිසර්ච් එකක් කරනවා වගේ. එතකොට ඒ රිසර්ච් එක කරද්දී මොන භාණ්ඩ සම්බන්ධයෙන්ද මිල බලන්න කියන එක තමයි පළවෙනි එකේ කරේ. භාණ්ඩ පැසක් තීරණය කරන. ඊට පස්සේ ඒ අපි දත්ත ගන්න කාගෙන්ද කියන එක තමයි නියඳිය තීරණය කරනවා කියන එකෙන් කරන්නේ. එතකොට පාරිභෝගික මොන කොට්ටාශයද? දිස්ත්‍රික්කයෙන් කී දෙනෙක් ගන්නවද? හැම දිස්ත්‍රික්කයකම ගන්නවද? ඒ වගේ මොන පාරිභෝගිකයෝ කොටසක්ද මේකට තෝරගන්නේ කියන එක. ඊට පස්සේ තොරතුරු ඒගොල්ලන්ගෙන් අරගෙන අදාළ භාණ්ඩ හා සේවා භාවිතා කරන ප්‍රමාණය නැත්නම් මිලදී ගන්න ප්‍රමාණය අනුව අපි බර තැබීමක් කරනවා. ජීවිතේ වැඩියෙන් අපි වැදගත්කමක් තියෙන වැඩියෙන් මිලදී ගන්න භාණ්ඩවලට වැඩි බර තැබීමකුත් අපි අඩුවෙන් මිලදී ගන්න භාණ්ඩ සඳහා අඩු බර තැබීමකුත් තියලා වේට් කරනවා. ඊට පස්සේ අවසාන පියවර විදිහට පදනම් වර්ෂයක් තෝරගන්නවා. මොකද හේතුව අපි මිලදර්ශකයක් සකස් කරන්නේ පදනම් වර්ෂයකට සාපේක්ෂව. ඒ කියන්නේ පදනම් වර්ෂයේ තියෙන මිලත් එක්ක තමයි අපි මිලදර්ශකයේ සංසන්දනය කරන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ පදනම් වර්ෂයේ මිලදර්ශකයේ 100 කියලායි ගණනය කරන්නේ. එතකොට පදනම් වර්ෂයේ මිල 100යි මිලදර්ශකයේ 100යි. එතකොට පවත්නා වර්ෂයේ මේ අපි අදාළ වර්ෂයේ මිලදර්ශකයේ ගණනය කරාම 120 වගේ එනවා නම් අපිට පේනවා පදනම් වර්ෂයේ මිලදර්ශකයට වඩා වර්තමානයේ මිලදර්ශකයේ වැඩි. ඒ කියන්නේ පදනම් වර්ෂයට සාපේක්ෂව මිල මට්ටම ඉහළ ගිහිල්ලා. අර ඒ වගේ පදනම් වර්ෂයක් බේස් කරගෙන තමයි මිලදර්ශකයක් සකස් කරන්නේ. ඉතින් ওই ටික තමයි පියවර. මේ මම ඔයාගේ දැනුවත්භාවයට තමයි පියවර ටික කිව්වේ. නැත්නම් සිලබස් එකේ ඔයාගේ මේවා සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. මූලික මිලදර්ශකයක් කියන්නේ මොකක්ද කියන එක දැනගත්තාම හොඳටම ප්‍රමාණවත්. දැන් මම එනවා ලංකාවේ භාවිතා කරන නැත්නම් කතා කරන මිලදර්ශක ගැන පුංචි හැඳින්වීමක් කියන්න. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ මිලදර්ශක 4ක් ගැන කතා කරනවා. එකක් කොළඹ පාරිභෝගික මිලදර්ශකය, ජාතික පාරිභෝගික මිලදර්ශකය, නිෂ්පාදකයන්ගේ මිලදර්ශකය, දළදේශීය නිෂ්පාදිත ගම්‍ය අවදමනකය. මේකේ කොළඹ පාරිභෝගික මිලදර්ශකය ගැන කතා කරොත් සාමාන්‍යයෙන් කොළඹ පාරිභෝගික මිලදර්ශකයෙන් තමයි අපි මීට කලින් උද්දමනය මෙන්නේ. දැන් නම් මේක වෙනුවට ජාතික පාරිභෝගික මිලදර්ශකය හඳුන්වලා දීලා තියෙනවා. මේ කොළඹ පාරිභෝගික මිලදර්ශකයෙන් කොළඹ පාරිභෝගික මිලදර්ශකය ඉදිරිපත් කරේ 2007 අවුරුද්දේ. ඊට පස්සේ 2008 තමයි මේක ක්‍රියාත්මක වෙන්න ගත්තේ. 2007 අවුරුද්දේ තමයි මේක ආරම්භ වුණේ. ඉතින් මේ කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ ගණනය කරන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. මේ මිලදර්ශක ඔක්කොම සම්බන්ධයෙන් දේවල් කරන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. ඉතින් මේක ගණනය කරද්දී විවිධ මේ අර මිලදර්ශකයක් සකස් කරද්දී අදාළ නියඳයක් තෝරගෙන තියෙනවා. භාණ්ඩ කාණ්ඩයක් තියෙනවා. ඒ දේවල් ගැන මම මූලික අදහසක් කිව්වොත් සාමාන්‍යයෙන් 2006 2007 කුටුම්බ ආදායම් වියදම් තොරතුරු තමයි මේකට අරගෙන තියෙන්නේ. මේකට නියඳිය තෝරගද්දී භූගෝලීය ප්‍රදේශීය විදියට කොළඹ දිස්ත්‍රික්කයේ
මේ සියලුම නාගරික ප්‍රදේශ ආවරණය වෙන විදියට මධ්‍යස්ථාන 12ක් ආවරණය වන පරිදි තමයි මේ භූගෝලීය ප්‍රදේශය තෝරගෙන තියෙන්නේ. ඒවට පිටකොටුව මරදාන වැල්ලවත්ත දෙමුටගොඩ ග්‍රෑන්ඩ් පාස් බොරැල්ල කිරුළපන දෙහිවල කෝට්ටේ නුගේගොඩ කොළොන්නාව රත්මලාන ඔය වගේ මධ්‍යස්ථාන අන්තර්ගත වෙනවා. මේකේ මේ භාණ්ඩ පැස තෝරගද්දි භාණ්ඩ පැසේ ඇතුළත් වෙලා තියෙනවා පාරිභෝගික භාණ්ඩ අයිතම 373ක්. මේ 373 කාණ්ඩ 10ක් යටතේ තමයි වෙන් කරලා තියෙන්නේ. ඊට අදාළව බර තැබීමක් කරලා භාණ්ඩ හා සේවාවල මිල වෙනස් වීම මනිනු. ඔක තමයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අදහස. සොෆ්ට් ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ තිබ්බ පුංචි දුර්වලතා කීපයක් තියෙනවා ළමයි. එකක් තමයි මේ මිල දර්ශකයට කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයෝ විතරක් කරගෙන තමයි නියැදිය සකස් කරලා තියෙන්නේ. එක දුර්වලතාවයක් මේකෙන් ඉස්සර උද්දමනය ගන්නේ කරා ඒකෙන් ළමයි වැරදි අර්ථකථනයක් එනවා. මොකද හේතුව රටක් විදියට භාණ්ඩ හා සේවාවල මිලේ වෙනස් වීම මනින මිල දර්ශකය පදනම් කරගෙන තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ගේ ජීවන හැසිරීම. ඊට අමතරව ළමයි භාණ්ඩ පැසෙත් යම් දුර්වලතා තිබ්බා. මොකද හේතුව මේ භාණ්ඩ පැසේ ආහාර අයිතම සඳහා සැලකිය යුතු නියෝජනයක් යොමු වෙලා තිබ්බා. ඒ වගේම භාණ්ඩ කාණ්ඩ ප්‍රමාණයත් යම්කිසි අඩු සංඛ්‍යාවක් තිබ්බා. ඉතින් මේකේ මේ කියන දුර්වලතා වලට විකල්පයක් විදිහට තමයි 2013 වර්ෂය පාදක කරගෙන සකස් කරපු. ඇත්තට මේක සකස් කරේ හඳුන්වලා දුන්නේ 2015 හඳුන්වලා දුන්න ජාතික පාරිභෝගික මිල දර්ශකය. අරකට විකල්පයක් විදිහට තමයි හඳුන්වලා දුන්නේ. වර්තමානයේ රටේ උද්දමනයේ මනින්නේ නිල වශයෙන් උද්දමනයේ මනින්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය. සෙන්ට්‍රල් බැංක් වෙබ්සයිට් එකට ගියොත් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක බැලුවොත් ඔයාට කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ කියන මිල දර්ශක දෙකෙන්ම උද්දමනය ගණනය කරලා තියෙනවා දකි. හැබැයි අර සාමාන්‍යයෙන් නිල උද්දමනය කියලා කියන්නේ අපි ජාතික පාරිභෝගික මිල දර්ශකයට අදාළ උද්දමනය. ඉතින් මේක ගණනය කරද්දී මේකත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් තමයි ගණනය කරන්නේ. මේක ගණනය කරද්දී ළමයි භූගෝලීය ප්‍රදේශයේ විදිහට මුළු දිවයිනම අදාළ කරගෙන තියෙනවා. මුළු දිවයින මේ කියන්නේ සියලු දිස්ත්‍රික් නියෝජනය වෙන විදිහට පුළුල් පරාසයක් ආවරණය කරගෙන තියෙනවා. මිල රැස් කරද්දී මුළු දිවයිනම් පුරා එක් දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර අරගෙන මිල ගණන් රැස් කරලා තියෙනවා ඒ කුටුම්බයන්ගේ තොරතුරු පදනම් කරගෙන. භාණ්ඩ ගැන කතා කරොත් භාණ්ඩවලත් භාණ්ඩ කලින් පාරිභෝගික මිල දර්ශකයට වඩා මේකේ පාරිභෝගික අයිතම සංඛ්‍යාව වැඩි. කලින් එකේ වට මතක ඇති මං කිව්වා 373ක් විතර තිබ්බේ කියලා. මේකේ 407ක් තියෙනවා. ඒ කියන්නේ අර නියෝජනයත් පුළුල් කරලා. ඉතින් ඔය වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික දේවල්. ඉතින් අර මං කියපු කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වගේම ජාතික පාරිභෝගික මිල දර්ශකයේ කියන එකත් වර්තමානයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරනවා. මේකේ වැඩිදුර ඔයාට අධ්‍යයනය කරන්න පුළුවන් මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස්කම් මොනවාද කියන එක අවුරුද්දක විභාගය ඇහුවා. සමහර වෙලාවට ඉස්සරහට අහන්නත් පුළුවන්. තුන්වෙනි මිල දර්ශකයේ තමයි නිෂ්පාදකයාගේ මිල දර්ශකය. නැත්නම් නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය කිව්වත් හරි. මේක අපිට නිෂ්පාදකයාගේ මිල කියන සංකල්පේ ජාතික ගිණුම් කරන්නේදී අපි කතා කරා. මේක අපිට හඳුන්වන්න පුළුවන් නිෂ්පාදකයන්ට ඔවුන්ගේ භාණ්ඩ හා සේවා සඳහා ලැබෙන සාමාන්‍ය මිල ගණන් වල විචලනයන් මනින දර්ශකයක් විදිහට. ඉතින් ළමයි මේ දර්ශකයේ ප්‍රධාන ප්‍රයෝජනයක් තියෙනවා. මොකද හේතුව මේ කරන්නේ දේශීය නිෂ්පාදකයෝ තමන් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල ගණන් වල සිදුවන වෙනස් වීම මැනීමක්. ඉතින් අර දේශීය නිෂ්පාදකයා සපයද්දී ඒ කියන මිල විචලනය හඳුනා ගැනීමෙන් අපිට අනාගතයේ වෙළඳපොළ මිල සිදුවන විචලනය පුරෝකථනය කරන්න පුළුවන්. ඉතින් ඒක වඩාත් උපකාරී වෙනවා මිනිස්සුන්ට තීරණ ගන්න වෙළඳපොලේ සිදුවන විචලනයන් කල්තියා හඳුනා ගන්න පුළුවන් නිෂ්පාදකයාගේ මිල දර්ශකයේ දිහා බලලා. ඒක මේ මිල දර්ශකයේ තියෙන විශාල ප්‍රයෝජනයක්.
මේ නිෂ්පාදකයාගේ මිලදර්ශකයා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරනවා. ගණනය කරද්දී ළමයි කාණ්ඩ 16ක් තියෙනවා. මේ 16 වර්ග කරලා තියෙන්නේ ප්‍රධාන තුනක් යටතේ. එකක් කෘෂි කර්මාන්ත, අනිත් එක කර්මාන්ත, අනිත් එක උපයෝගීතා. මේ තුනේ යටතේ තමයි අර කියන 16 වර්ග කරලා තියෙන්නේ. ඒතකොට ශේෂ්ඨ තුනක් ආවරණය වෙන විදිහට තමයි නිෂ්පාදකයාගේ මිලදර්ශකය සකස් කරලා තියෙන්නේ. භූගෝලීය ප්‍රදේශය ගත්තහම මුළු ලංකාවටම අදාළ කරගෙන මේ මිලදර්ශකය සකස් කරලා තියෙනවා. එතකොට මිලදර්ශක අපි තුනක් කතා කරා. අවසාන එක දලදේශීය නිෂ්පාදකයේ ගම්ම්‍ය අවදමනකේ හෙවත් ගම්ම්‍ය මිලදර්ශකය. වට මතක ඇති ජාතික ගිණුම්කරණයේ අපි පවත්නා මිලට දලදේශීය නිෂ්පාදකය ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදකය බවට පත් කරන්න පාවිච්චි කරපු මිලදර්ශකය. ඒක තමයි ඔය දලදේශීය නිෂ්පාදකයේ ගම්ම්‍ය අවදමනකය කියන්නේ. මේක ඇත්තටම ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරන එකක් නෙවෙයි. අපි ඒක ජාතික ගිණුම්කරණයේ පාඩමෙත් ඉගෙන ගත්තා. මේක අර ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදකයේ රටක හොයාගත්තන් පස්සේ ගම්ම්‍ය වන මිලදර්ශකයක්. ඒකෙන් මුළු දලදේශීය නිෂ්පාදකයට අදාළ සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන්වල වෙනස් වීම නිරූපණය කළ හැකි. ඒක ගම්ම්‍ය වෙනවා. ඒක නිසා අපි කියනවා මේක ගම්ම්‍ය මිලදර්ශකයක් කියලා. ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට පවත්නා මිලට දලදේශීය නිෂ්පාදකයක් ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදකය බවට පරිවර්තනය කරගන්න. ඉතින් ළමයි මිලදර්ශකත් අපි ඔතනින් කතා කරලා ඉවර කරනවා. ඒ කියන්නේ උද්දමනයේ පාඩම අවසන්. මෙතනින් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ රාජ්‍ය ආර්ථිකයේ පාඩම. මේ මුදල් බැංකු උද්දමනයේ ඒ කියන පාඩමේ ළමයි මූල්‍ය පද්ධති කියන කොටසක් තියෙනවා. මූල්‍ය පද්ධති කියන කොටස ගොඩක් වෙලාවට විභාගයේ ප්‍රශ්න අහන සංඛ්‍යාව බොහෝම අඩුයි. ගොඩක් අවුරුදු වල නැති තරම්. එහෙමයි කියලා අතාරින්න බෑ. සමහර වෙලාවට අහන්න පුළුවන්. ඒක නිසා මූලික කොටස් ටිකක් තියෙන්නේ. මම ඒක සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඒ ටික ඔයාට ආවරණය කරගන්න පුළුවන් කියන එක හිතනවා. ඒක නිසා මම තවත් වැදගත් ප්‍රධාන මාතෘකාවක් තමයි ප්‍රධාන පාඩමක් තමයි අපිට තියෙන වෙළඳපොළ අසමත් වීම සහ රාජ්‍ය ආර්ථිකය කියන පාඩම. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ පාඩම. ඉතින් අපි ඒක මේ විරාමයෙන් පස්සේ ආරම්භ කරමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. නැවතත් ළමයි අපි වැඩසටහනත් එක්ක එකතු වෙනවා. දැන් අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. මේක ඇත්තටම කොටස් දෙකක් තියෙන්නේ. වෙළඳපොළ අසමත් වීම කියලා කොටසකුයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කොටසකුයි. ඉතින් මම වෙළඳපොළ අසමත් වීම කියන කොටස ආරම්භ කරනවා. ළමයි මේක ආරම්භ කරන්න කලින් මම කලින් ඉගෙන ගත්ත පාඩමකට යනවා. ඔයාලට මතක ඇති මුල් කාලේ අපි ඉගෙන ගත්තා මූලික ආර්ථික ප්‍රශ්න සහ ආර්ථික පද්ධති කියලා පාඩමක්. එතනදී වෙළඳපොළ ආර්ථිකයක් ගැන කතා කළා. වෙළඳපොළ ආර්ථිකයක දේපළ හිමිකාරීත්වය පෞද්ගලික අංශයේ සතුයි තීරණ සම්බන්ධීකරණය කරේ මිල යාන්ත්‍රණය හරහා මූලික ආර්ථික ප්‍රශ්න විසඳුවේ ඒ හරහා. ඊට පස්සේ ස්වාර්ථය මත කටයුතු කරනවා. වෙළඳපොළවල් තරගකාරී රජයේ කාර්යභාරය සීමිතයි. ඔය වගේ ලක්ෂණ ටිකක් තියෙන වෙළඳපොළ ආර්ථිකය ගැන අපි ඉගෙන ගත්තා. ඒ වෙළඳපොළ ආර්ථිකයේ අපි ඔය මූලික දේවල් ඉගෙනගෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආකාරය ඉගෙනගෙන අවසානයේ අපි ආවා වාසි සහ අවාසි ගැන කතා කරා. එතනදී ළමයි අවාසි විදියට අපි ඉගෙන ගත්තා මේ වෙළඳපොළ ආර්ථිකය යම් යම් අවස්ථාවල සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්නේ නැහැ. සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වෙනවා කියලා. එතන ප්‍රධාන වශයෙන් අවස්ථා 4ක් අපි ඉගෙන ගත්තා. පොදු භාණ්ඩ සපයන්නේ නැහැ වෙළඳපොළ ආර්ථිකය. ඒ වගේම සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත්ව සපයන්නේ නැහැ වෙළඳපොළ ආර්ථිකය. බාහිරතා පිළිබඳ සැලකිල්ලක් ගන්නෙ නැහැ. ඒ වගේම ඒකාධිකාරී ව්‍යාපාර පැවතීම සම්බන්ධයෙන් ඒ නිසා සම්පත් බෙදී යාම කාර්යක්ෂමයි කියලා. ওই සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාවයට අමතරව අපි ඉගෙන ගත්තා වෙළඳපොළ ආර්ථිකයක සම්පත් බෙදී යාම අසාධාරණයි. නැත්නම් අපි කියනවා ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තියෙනවා කියලා. සහ සාර්වාර්ථික අස්ථායිතා. ඒ කියන්නේ මිල උච්චාවචනයන් හරහා නිමෝම සේවා නියුක්තිය ඔය කියන විචල්යන් වල නිරන්තරයෙන් උච්චාවචනීය සිද්ධ වෙනවා කියලා. ඒ වාට ඔය කියපු අවාසිත් එක්ක තමයි මේ පාඩමට සම්බන්ධයක් එන්නේ. ළමයි ඔය කියන අවාසි අපි ඒ කාලේ ඉගෙන ගත්තා කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණය ආර්ථිකයේ සම්පත් ටික බෙදා හරින්න 100% සමත් වෙන්නේ නැහැ. නැත්තම් 100% මිල යාන්ත්‍රණයට ඔය සම්පත් බෙදා හැරීම
කාර්යක්ෂමව කරන්න බෑ. ඉතින් වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණය නැත්නම් වෙළඳපොළ යාන්ත්‍රණය කියන්නත් පුළුවන්. සම්පත් බෙදා හැරීමේලා අසමත් වීම නැත්නම් අපොහොසත් වීම අපි කියනවා වෙළඳපොළ අසමත් වීමක් කියලා. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. ඉතින් වෙළඳපොළ අසමත් වෙන්නේ ওই සම්පත් හරියට බෙදන්න බැරි නිසා. එහෙනම් වෙළඳපොළ අසමත් වීමේ ස්වරූපයන් තුනක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අර අපි කලින් ඉගෙනගත්ත අවාසි තත්වයන් ටික. සම්පත් බෙදා හැරීම අකාර්යක්ෂමයි. ඒ වගේම සම්පත් බෙදියාම අසාධාරණයි. ඒ වගේම සාර්වාර්ථික අස්ථායිතා හට ගන්නවා. ඉතින් ওই අවස්ථා තුන යටතේ අපි කියනවා වෙළඳපොළ අසමත් වීම කියලා. වෙළඳපොළ අසමත් වීම හටගන්නා ස්වරූප තුන තමයි ඔය තියෙන්නේ. අපි මෙන්න මේ ස්වරූප තුන ගැන තමයි මේ පාඩම පුරාවට මේ චැප්ටර් එක පුරාවට කතා කරන්නේ. ඉතින් මම එනවා මුලින්ම එහෙනම් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වීම ගැන කතා කරා. සම්පත් බෙදියාමේ අකාර්යක්ෂමතාවය ගැන කියන්න කලින් මතක් කරගමුකෝ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය කිව්වේ මොකක්ද කියන එක. සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය කියන එක අපි හැකියාමායින් වක්‍ර පාඩමේ ඉගෙන ගත්තා. මේ සමාජ වර්ණයේ පරිදි සමාජයට වුවමනා කරන භාණ්ඩ හා සේවා බිහි කිරීම තමයි අපි සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය කියලා කිව්වේ. එතනදී කොන්දේසියකුත් තිබ්බා. මිල ආන්තික පිරිවැයට සමාන වන නිමවුම් මට්ටම නැත්නම් ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වන නිමවුම් මට්ටම තමයි සම්පත් බෙදියාම කාර්යක්ෂම නිමවුම් මට්ටම. ඉතින් එහෙනම් සම්පත් බෙදියාම අකාර්යක්ෂමයි කියලා කියන්නේ මිල ආන්තික පිරිවැයට සමාන නොවන අවස්ථාවක්. නැත්නම් තව විදිහකට කිව්වොත් මිනිස්සුන්ගේ වර්ණය ගැන සැලකිල්ලක් නොදක්වන අවස්ථාවට අපි කියනවා සම්පත් බෙදියාම අකාර්යක්ෂම අවස්ථාව කියලා. ඉතින් වෙළඳපොළ ආර්ථිකයේකත් මිල යාන්ත්‍රණය සම්පත් බෙදා හැරීම අකාර්යක්ෂම කරන අවස්ථා කීපයක් තියෙනවා. අංක 1 විදිහට කතා කරන්න පුළුවන් පොදු භාණ්ඩ නොසැපීම. ඇත්තටම මේ පාඩමේ පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, සුබ සාධන භාණ්ඩ, අවගුණ භාණ්ඩ, පොදු සම්පත් කියලා සංකල්ප කීපයක් තියෙනවා. මේ හැම අවස්ථාවෙම මේ භාණ්ඩ සම්බන්ධයෙන් සම්පත් බෙදා හැරීම වෙළඳපොළ ආර්ථිකයක අකාර්යක්ෂම වෙනවා. ඉතින් මේක අපි ඉගෙන ගන්න කලින් අපිට මේ භාණ්ඩ ස්වරූපයන් ටික ගැන ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේ භාණ්ඩ ස්වරූපයන් ගැන අපි ඉගෙන ගන්න නම් මේකේ වර්ගීකරණය කරන ආකාරයක් තියෙනවා. නිර්ණායක දෙකක්. ඒ නිර්ණායක දෙක පිළිබඳ අවබෝධයක් ලබා ගමු. ඊට පස්සේ අපිට පුළුවන් ඒ භාණ්ඩවල හැසිරීම නැත්නම් භාණ්ඩවල ලක්ෂණ භාණ්ඩ නිර්වචනය කරන ආකාරය ඉගෙන ගන්න. එක නිර්ණායකයක් තමයි මේ භාණ්ඩ වර්ග කරන්න යොදා ගන්න පරිභෝජනයේ තරඟකාරීත්වය. මේ අදාළ භාණ්ඩ පරිභෝජනය කරද්දී තරඟකාරීත්වයක් තියෙනවද නැද්ද කියන එක. මේ පරිභෝජනයේ තරඟකාරීත්වය ගැන කිව්වොත් යම්කිසි පුද්ගලයෙක් භාණ්ඩයක් පරිභෝජනය කරාම තව කෙනෙක්ගේ පරිභෝජනයක් අහිමි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදියට වීති ආලෝකය කියන භාණ්ඩය මම ඔයාට ගත්තොත් වීති ආලෝකය එක පුද්ගලයෙක් පාවිච්චි කරා කියලා අපිට තව කෙනෙක්ට ඒකෙන් ප්‍රයෝජනය ගන්න බැරි වෙන්නේ නැහැ. කෙනෙක් පරිභෝජනය කරා කියලා තව කෙනෙක්ගේ පරිභෝජනය අහිමි වෙන්නේ නැහැ. හැබැයි මෝටර් රථයක් හිතන්නකෝ. කෙනෙක් මෝටර් රථය මිලදී ගත්තාම ඒ මෝටර් රථය තව කෙනෙක්ට මිලදී ගන්න බෑ. තව කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ. ඔයා කියයි වෙන මෝටර් රථයක් ගන්න පුළුවන් කියලා. හැබැයි එතන ගන්න එතකොට ඒක වෙන භාණ්ඩයක්. මම කියන්නේ අර මනුස්සයා ගත්ත මෝටර් රථය ඒ පරිභෝජනය කරපු දේ තව කෙනෙක්ට පරිභෝජනය කරන්න මිලදී ගන්න බෑ. එතකොට කෙනෙක් පරිභෝජනය කිරීම නිසා තව කෙනෙක්ගේ එක පරිභෝජනය කරන්න තිබ්බ chance එක අහිමි වෙනවා. ඔන්න ඔහම භාණ්ඩයක් පරිභෝජනය කරාම තව කෙනෙක්ගේ chance එක අහිමි වෙනවද නැද්ද කියන එක මත තමයි තරඟකාරීත්වය ඩිපෙන්ඩ් වෙන්නේ. කෙනෙක් පරිභෝජනය කරාම තව කෙනෙක්ට ඒ අවස්ථාව අහිමි වෙනවා නම් අපි කියනවා පරිභෝජනයේ තරඟකාරීත්වයක් පවතිනවා කියලා. ඒ වගේම කෙනෙක් පරිභෝජනය කිරීම නිසා තව කෙනෙක්ට පරිභෝජනය කරන්න තියෙන අවස්ථාව අහිමි වෙන්නේ නැත්තම් අපි කියනවා පරිභෝජනයේ තරඟකාරීත්වයක් නැහැ කියලා. ඉතින් මේ භාණ්ඩ වර්ගීකරණය කරන්න යොදාගන්න එක පදනමක් තමයි පරිභෝජනයේ තරඟකාරීත්වය. සමහර භාණ්ඩවල තරඟකාරීත්වයක් තියෙනවා, සමහර භාණ්ඩවල තරඟකාරීත්වයක් නැහැ. දෙවැනි නිර්ණායකය තමයි පරිභෝජනය සීමා කිරීමේ හැකියාව. සමහර භාණ්ඩ සම්බන්ධයෙන් පරිභෝජනයේ සීමා කිරීමේ හැකියාවක් තියෙනවා.
සමහර භාණ්ඩ සම්බන්ධයෙන් පරිභෝජනීය සීමා කිරීමේ හැකියාවක් මේකත් පදනම් වෙන්නේ මේ යම්කිසි භාණ්ඩයක් සම්බන්ධයෙන් මිලක් ඒ සපයන පාර්ශ්වයට ඒ භාණ්ඩය සම්බන්ධයෙන් මිලක් අයකර ගැනීමේ හැකියාව පවතිනවද නැද්ද කියන එක මත. දැන් සමහර භාණ්ඩ තියෙනවා ඒක භාවිතා කරද්දී ඒක සපයපු පාර්ශ්වයට මිලක් අයකර ගැනීමේ හැකියාවක් නැහැ. අර මං කලින් ගත්ත උදාහරණෙම වීතිආලෝකයේ සපයන පාර්ශවයට ඒ වීතිආලෝකයේ පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් මිලක් අය කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒක මිලක් අය කරගත්තත් ගෙවන නොගෙවන හැමෝටම මේක භුක්ති විඳින්න පුළුවන්. ඒක නිසා කවුරුත් මිලක් ගෙවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි අර මං කලින් ගත්ත මෝටර් රථය ඒක පරිභෝජනය කරන්න පුළුවන් ඒ අදාළ මෝටර් රථයේ මිල ගෙවන පුද්ගලයාට විතරයි. මිලක් ගෙවන්න නැති පුද්ගලයෙක්ට මේ මෝටර් රථය පරිභෝජනය කරන්න පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. ඉතින් මෙතනත් පරිභෝජනයේ සීමා කළ හැකිද නොහැකිද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ පරිභෝජනය අර මිලක් අය කරගන්න පුළුවන් ද පරිභෝජනයට බැයිද කියන එක මත. මිලක් අය කර ගැනීමේ හැකියාවක් තියෙනවා නම් අපි කියනවා පරිභෝජනයේ සීමා කළ හැකි කියලා. මිලක් අය කර ගැනීමේ හැකියාවක් නැත්නම් අපි කියනවා පරිභෝජනයේ සීමා කළ නොහැකි කියලා. ඉතින් මෙන්න මේ පදනම් දෙක යටතේ තමයි අරමං කියපු පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, සුබසාධන භාණ්ඩ, අවගුණ භාණ්ඩ, පොදු සම්පත් සියල්ල වර්ගීකරණය වෙන්නේ. ඇත්තටම මූලික දේ මේක හොඳට මතක තියාගත්තොත් අපිට නිකම්ම අර භාණ්ඩ වල හැසිරීම කතා කරන්න පුළුවන්. ඉතින් අද අපි පාඩමේ ආරම්භයක් ගත්තා. ওই නිර්ණායක දෙක හොඳට ළමයි මතක තියාගන්න. ඊළඟ දවසේ අපි මේ භාණ්ඩවල ලක්ෂණ ටික කතා කරමු. පොදු භාණ්ඩවලට උදාහරණ මොනවාද? ඒකේ ලක්ෂණ මොනවාද? ඊට පස්සේ අර්ධ පොදු භාණ්ඩවලට උදාහරණ මොනවාද? ඒකේ ලක්ෂණ මොනවාද? පොදු සම්පත් කියලා කන්සෙප්ට් එකක් තිබ්බා. ඒකට අදාළ උදාහරණ ලක්ෂණ. ඔය ටික කතා කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් සම්පත් බෙදා හැරීමේ අකාර්යක්ෂමතාවයේ සම්පත් බෙදියාම අසාධාරණ වීම සාර්වාර්ථික අස්ථායිතා. ඔය ටික ළමයි එහෙනම් අපි ඊළඟ සතියේ මුණ ගැහුණාම කතා කරමු. හැමෝටම සුබ සතියක් වේවා. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. Soft Logic Life.